මම විශේෂයෙන්ම අදහස් දක්වන්න උත්සාහ කරන්නේ මේ කොළඹ කොටස් වෙළඳපොළ ලෝකයේ තියෙන 2021 වර්ෂයේ මේ ගත වෙච්ච දවස් කීපය සැලකිලිට භාජනය කරපුවාම හොඳම වර්ධනයක් තියෙන අංක 1 පළවෙනි ස්ථානයේ අත්පත් කරගත්තු කොටස් වෙළඳපොළයි කියමින් සහ අපේ ආර්ථිකය නිසි ගමන් මාර්ගයේ යනවායි කියමින් පෙන්වන්න උත්සාහ කරන කතාව පිටිපස්සේ තියෙන ගැටලු සහිත තැන් විශේෂයෙන් මහ ජනතාව විදිහට මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. කලින් මහාචාර්ය චන්දන සඳහන් කළා වගේ මිත්‍යාවෙන් ගිලුණු සමාජයක හරි ලේසි මිනිස්සුන්ව ඕනෑම බොරුවක් ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා විශ්වාස කරවන්න. මොකද තර්ක බුද්ධියෙන් නෙමෙයි තීරණ ගන්නෙ. විශේෂයෙන් කොටස් වෙළඳපොළ වගේ තැනකදී මේ එක එක්කෙනා කියන දේ සහ හරි විශ්ලේෂණයක් නොකර තීරණ ගන්න ගියාට පස්සේ ඉතා විශාල ප්‍රමාණයේ ගැටලු සහ විශාල ජනතාවක් පාඩු ලබන්න සහ ගැටලු වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ මිත්‍යාවක ගිලුණු සමාජයට තව මිත්‍යාවක් නිර්මාණය කරලා මෙවැනි දේවල් කරන්න ඉඩ තියෙන නිසා ජාතික විද්වත් සංවිධානයේ විදියට අපිට වගකීමක් තියෙනවා මේ කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නත් ඒ වගේම මෙවැනි තත්වයක් පිටිපස්සේ තියෙන ගැටලු මොනවද කියලා කියන්නත්. ඒතර මේ කොටස් වෙළඳපොළයි කියලා කිව්වහම අපි කවුරුත් දැන් මේ තොරතුරු ටික දන්නවා. මේක ඉහළ යනවා, ආයෙ කඩම් වැටෙනවා, ඊයේ වෙනකොට නැවත කඩාගෙන වැටුණා. මං හිතනවා චුට්ටි තාක්ෂණික පැහැදිලි කිරීමක් කළොත් හොඳයි මේ කොටස් වෙළඳපොළ කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම අපි දන්නවා ව්‍යාපාර කටයුතු කරද්දී විවිධ ව්‍යාපාර ආයතන පවත්වාගෙන යනවා. එහිදී සුවිශේෂී වූ ව්‍යාපාර ආයතනයක් තමයි සීමා සහිත සමාගම් කියන්නේ. සීමා සහිත සමාගමක් මගින් ව්‍යාපාර කටයුතු කරනකොට ඕනම ව්‍යාපාර කටයුත්තක් ඒකට යොදන ප්‍රාග්ධනයට විතරයි වග කියන්නේ. නමුත් ඒ සීමා සහිත සමාගමකට නීතිය පැත්තෙන් ගත්තාම නීතිමය පුද්ගල භාවයක් හිමි වෙනවා. ඒ සමාගමට চিරාත් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු දසදහස් ගාණක් වුණත් ව්‍යාපාර කටයුත්ත හරියට පවත්වාගෙන යනවා නම් ඒ සමාගම අහෝසි වෙන්නේ නැහැ. ඒ නිසාම ආර්ථික තර්කයක් අපිට මතු කරන්නට පුළුවන්. සමාගම නීතිමය ඉදිරියේ පුද්ගලයෙක් නම් දීර්ඝ කාලයක් පවතින්න පුළුවන් නම් මේකට මහ ජනතාවගේ ධනය එකට එකතු කරලා ඇයි ආර්ථික කටයුතු කරන්න බැරි? අපි දන්නවා අපේ රටේ ඉන්න 2 කෝටියක් වෙච්ච ජනතාව අතර යම් යම් ප්‍රමාණයක පුංචි පුංචි ඉතිරි කිරීම් තියෙන්න පුළුවන්. එතකොට ඒ ඉතිරි කිරීම් වලින් මේ ප්‍රමාණාත්මක ආයෝජන කටයුත්තක් අපි දන්නවා අපිට තනියම කරන්න බෑ. නමුත් අපි දහසකට අපේ සල්ලි ටික එකට එකතු කරලා එක සමාගමකට දැම්මොත් එතන මිලියන ගණනාවක් ධන එනවා. එහෙනම් ඒ සමාගමට පුළුවන් හරවත් ආර්ථික කටයුත්තක නියැලෙන්න මිනිසුන්ට අවශ්‍ය කරන භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්න. එතකොට ධනය එකට ඒකරාශි කරනවා. ඒ ධනය හරවත් ආර්ථික කටයුත්තක යොදවනවා. ඒ කටයුත්තේ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබෙනවා. එන්නේ ඒ අර්ථයෙන් ගත්තාම සීමා සහිත සමාගම් අපිට පැහැදිලි කරන්න පුළුවන් හරි විදිහට යොදවනවා නම් ආර්ථික ප්‍රගමණයට යොදා ගන්න පුළුවන්. ඒතර මෙහෙම හදන සමාගම් වල ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. අපි කවුරු හරි ඔබ සතුව තියෙන රුපියල් ලක්ෂයක් සීමා සහිත සමාගමක ආයෝජනය කළොත් ඒක නීතිමය පුද්ගලයෙක් ඒ වගේම চিරාත් කාලයක් යනවා. අර සල්ලි ආපහු ගන්න බෑ. කවදාක්වත් ගන්න බෑ. එතකොට ඔබ බය වෙනවා. ඔබ ආයෝජනය කරන්න යන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා අපි ක්‍රමයක් හැදුවා නෑ කලබල වෙන්න එපා. සමාගම දිගටම පැවතුනාට ඔබ යොදන ආයෝජනය සමාගමෙහි ප්‍රතිඵල පෙන්නකොට ඔබට තව කාට හරි දීලා එතනින් අයින් වෙන්න පුළුවන් කැමති වෙලාවකට. අන්න ඒ යාන්ත්‍රණය තමයි අපි මේ කොටස් වෙළඳපළයි කියලා කියන්නේ. එතකොට සමාගමක් රුපියල් ලක්ෂයකින් පටන් ගත්තා නම් 10 දෙනෙක් එකතු වෙලා 10 දාලා ඒක අවසානයේදී කොටස් වෙළඳපළ තුල ගනුදෙනු කරන්න ඉඩ ලැබුණොත් අපි ආයෝජකයන්ට හිටපු අයට පුළුවන් තමුන්ගේ කොටස් ප්‍රමාණය කැමති මිලකට විකුණ ගන්න. අලුත් අයට පුළුවන් මිලදී ගන්න. එතකොට කොටස් වෙළඳපළක් තුල මිලදී ගැනීම සෝ ගනුදෙනු කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ ඒ සීමා සහිත සමාගම පොදු සමාගමක්. ඒ කියන්නේ සමාගම් පනතේ අනුව ඒ කාරණා තියෙනවා. පොදු සමාගමක් බවට පත් වෙලා අපේ කොළඹ කොටස් වෙළඳපොළ තුල ඒක ලයිස්තුගත කරන්නට ඕනේ. ලයිස්තුගත කරපු සමාගමකට විතරයි ඒ කාරණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ලයිස්තුගත කරාට පස්සේ කොටස් වෙළඳපොලේ මං සතුව තියෙන කොටස් මම මහාචාර්ය චන්දනා බේරත්න මහත්මයාට වික්කාම වෙන්නේ එතුමාගේ සල්ලි මං අතට එනවා මගේ කොටස් අයිති යාට යනවා.
ඒතර මම කලින් ආයෝජනය කරපු මුදලට වඩා වැඩි මුදලක් આવොත් මට ලාභයක් එනවා. ඒතර ඇත්තටම මේ ද්විතීයක වෙළඳපොළ කොටස් වෙළඳපොළදී සිද්ධ වෙන්නේ අපේ අර මහ ජනතාව කරන ගනුදෙනුවක්. හැබැයි ඒක නිසි ආයෝජනයක් විදිහට නම් වෙන්නේ විය යුත්තේ සමාජයේ සමාගම නිසි ලාභ ලැබමින් ඉහළට යන්නකොට තමයි ඒ ලාභය ලැබීම නිරූපණය වෙනවා කොටස් මිල දර්ශකයේ කොටස් මිල ගණන් වල. ඒක තමයි විය යුතු දේ. එහෙම වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒකර මම කල්පනා කරනවා මම යෙදුවේ 10000යි. මගේ ආයෝජනය දැන් ටිකක් වැඩි වෙලා තියෙනවා සමාගමත් ලාභ ලබලා තියෙනවා. මං කැමති අයින් වෙන්න මම මෙයාට බාර දෙනවා. එතකොට එයාත් ගන්නවා. එතකොට අපිට පේනවා මේ සමාගමක් නිසි දිශාවට යන්නේ. එන්නේ තර්කය තමයි මේ සමාගම් වල කියන්නේ කොටස් වෙළඳපළක් නිර්මාණය කිරීමට ඇති කරන්නේ. ඉතින් ඒක හොඳයි. එහෙම කරනවා නම් එතකොට අලුතින් ධනය එකතු කරලා සමාගම් හදන්න පුළුවන්. ඉන්න සමාගම් වලට තව ධනය එකතු කරගෙන ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. ඒක තමයි හොඳ පැත්ත. අපිට පෙනෙන සුදු චිත්‍රය. හැබැයි අපි දන්නවා අපි අනුගමනය කරන වැරදි ආර්ථික ප්‍රතිපත්තිත් එක්කලා මෙන්න මේ කියන ඒ සුරංගනා ලෝක නිර්මාණය කරගන්නේ නැහැ. එවැනි ආයතන පවා පාවිච්චි කරනවා දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ ලාභ ප්‍රයෝජනෙට. මේකේ ගැටලුකාරී තත්වය වෙන්නේ අන්න නැති තත්වයක් නිර්මාණය කරමින් තා ඉඩකඩක් තියෙනවා මේ කොටස්වල මිල ඉහළ ගෙනියන්න. ඉල්ලුම සැපයීම හරහා. එතකොට දැන් අපිට සැකමතු වෙන්නේ මෙන්න මේ පළවෙනි කාරණේ නෙමෙයි කියන එකට ඔබට ඕන තරම් උදාහරණ තියෙනවා. දැන් කොවිඩ් වසංගතය හැමුවේ අපි දන්නවා ලෝකේ හැම රටක්ම පසුබාලා තියෙන්නේ. ඒ වගේම අපි අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියම නිශ්චිත සහ දේශීය නිෂ්පාදන වැඩි කරන්න ආර්ථිකය ගොඩ ගන්න ප්‍රතිපත්ති නෙමෙයි. අවස්ථාවාදී සහ හිතවතුන්ට සලකන ප්‍රතිපත්ති. එවැනි තත්ත්වයන් යටතේ මේ ආර්ථිකයේ දුවලා සමාගම් උඩ යන්නේ නැහැ කියන එක පිළිබඳ කාරණේ තියෙනවා. ඒ වගේම ආයෝජකයෝ කොටස් වෙළඳපළට එන්න නම් ඒ ආර්ථිකයේ ස්ථායීකරණයක් තියෙන්න ඕනේ. අද අපේ ආර්ථිකයේ ස්ථායීකරණයක් නැහැ කියන කාරණෙත් අනිත් පැත්තෙන් තියෙනවා. විදේශීය ආයෝජකයෝ එන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තාම කොළඹ කොටස් වෙළඳපොලේ 2020 වසරේදී විදේශීය සුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලා යෑම තමයි හැමදාම සිද්ධ වුනේ. හැමදාම විදේශීය ආයෝජකයෝ යම් ප්‍රමාණයක් ආයෝජනය කරනවා. ඉන්න ආයෝජකයෝ ඒක විකුණලා එළියට යනවා. ඒකට අපි කියනවා සුද්ධ විදේශීය පිටතට ගලා යෑම හෝ ගලා ඒම. ලංකාවේ 2020 සහ 21 වර්ෂයේදී මේ වෙනකන් තියෙන විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් පස්සේ ඍජු සුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලාගෙන යෑමක්. එහෙනම් ආර්ථිකයේ දියුණු වෙන්නේ නැහැ එක පැත්තකින්. බඩු මිල ඉහළ යනවා අනිත් පැත්තකින් මිනිසුන්ට ගැටලුකාරී තත්ත්වයක්. රටේ සම්පත් විකිරනවා, පරිසරය විනාශ කරනවා, විවිධ ගැටලු තියෙනවා. විදේශික ආයෝජකෝ මෙහෙන් පැනලා යනවා. ඒ වගේම රට ඩවුන්ග්‍රේඩ් කරනවා. අපේ රට විදේශී ණය ගෙවා ගන්න බැරි තත්වයක් කියලා. එතකොට ඔබට සාමාන්‍ය දැනුමත් වෙන්නේ විශ්වාස මත යන්නේ නැතුව යන්තම් හෝ අල්පෙනෙත් එක විතර මොලයක් තියෙනවා කල්පනා කරන්න ඕනේ. ආර්ථිකය පිළිබඳ සියලුම දත්ත ගත්තාම ඒවා තියෙන්නේ ඍණාත්මක පැත්තකට. ඍණාත්මක පැත්තකට තියෙනවා නම් ආර්ථික දර්ශක විසින් මේ කොටස් වෙළඳපොළ ඉහළ ගෙනියන්න බෑ කියන එක පේනවනේ. එහෙනම් මේ කොටස් වෙළඳපොළ ඉහළ යාමට තියෙන ප්‍රධානම දේ තමයි මොකක් හෝ මේ පිළිබඳව ගැටලුවක් තියෙනවාද කියන සැකේ. මේ ASCII ඇත්තටම සාධක වෙන මේ කොටස් වෙළඳපළක් ඉහළ ගෙනියන්න ඉල්ලුම සැපයීම තමයි සාධක වෙන්නේ. විශාල පරිමාණයේ කොටස් කරුවෝ මේ ඉල්ලුම සැපයීම ඉහළට ගෙනියන්න උත්සාහ කරපුවාම නොදැනුවත්වම අනෙත් අයත් මේ පස්සෙන් ගිහිල්ලා අපි වැරදි දෙයක් මිත්‍යාවක් හරි ඔක්කොමල්ලා රටේ ඉන්න අති බහුතරයක් වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන්න ගත්තොත් ඒක යථාර්ථයක් බවට පත් වෙනවා. ඒක තමයි මේ උනේ. ඒකට යම් ආකාරයක උදව් කරගන්න හේතුත් තිබුණා. ඒ කියන්නේ විශේෂයෙන් 2015-19 කාලෙදී අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්ති නිසා හැම ආණ්ඩුවක්ම වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරා. නමුත් 2015-19 දීත් ඒගොල්ලොත් හොරකම වංචාව දූෂණයම තමයි කළේ. ඒතර ආර්ථිකය ගොඩක් යට ගිහිලා හිර වෙලා අපි කියනවා ස්ටැග්නේටඩ්. එක තැන පල්වෙමින් තියෙන තත්වයක් තිබුණා. ඒ පල්වෙමින් තියෙන තත්ත්වයේදී සමහර සමාගම් වල සැබෑ වටිනාකම කොටස් වෙළඳපොලේ නියෝජනය කළේ නැහැ. ඒ නිසා යම් විවෘත කිරීමක් කරපුවාම ඒක උඩට එීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකත් මෙතෙන්දී පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම අඩු පොලියට ණය දීම නිසා ඇත්තටම අඩු පොලියට ණය දීමේ තරගය තමයි ඒ මුදල් අරගෙන අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නවා නිෂ්පාදනය කරන්නට ඕනේ. හැබැයි ඒක කරනවා වෙනුවට හැම කෙනෙක්ම ඒ සල්ලි අඩු පොලියට අරගෙන එලා කොටස් වෙළඳපොලේ සල්ලි දාලා දවසෙන් දෙකෙන් 120 තියව යන්න පෙළඹෙනවා. ඒ සල්ලිත් යම් ප්‍රමාණයකට මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. එතකොට ඉල්ලුම ඉහළ යනවා. ඊට අමතරව අපිට සැක හිතෙන ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා. ඒ ශේෂ්ත්‍ර තමයි මේවා. එකක් තමයි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනකොට බ්‍රෝකර් කෙනෙක් කරා තමයි තරව්කරුවෙක් කරා තමයි ආයෝජනය කරන්නට ඕනේ. ඒ තරව්කරුට පුළුවන් අර ණය ලබා දෙන්න. උදාහරණයකට මම රුපියල් ලක්ෂයක් ආයෝජනය කරන්න යෙදුවොත්
තැරව්කරුට පුළුවන් තව රුපියල් 50000ක මට ණය දෙන්න. එතකොට මට පුළුවන් රුපියල් 1,50,000ක කොටස් ගන්න. එතකොට මෙන්න මේ තැරව්කරුන්ගේ ණය දීම තවදුරටත් කොටස් වෙළඳපළ අනවශ්‍ය විදිහට ඉස්සෙන්න බලපානවා. මේක දිගටම ඉස්සෙනවා නම් දැන් මම ලක්ෂයක් දීලා ගත්ත 50000ක් ණය හම්බුණා. මගේ පෝර්ට්ෆෝලියෝ එකේ වටිනාකම 1,50,000. හෙට කොටස් මිල ඉහළ ගිය එක මම මගේ පෝර්ට්ෆෝලියෝ එක ලක්ෂ 2 වෙනවා. දැන් ලක්ෂ 2ට 150ක් ගන්න පුළුවන්, තව ලක්ෂයක් ගන්න පුළුවන්. ඒ නිසා අර අතිරේක වටිනාකම ආයෙ ණයට අරගෙන තමයි මම කොටස් ගන්නවා. ඒතර මගේ පෝර්ට්ෆෝලියෝ එක එන්න වැඩි කරන්න පුළුවන් කොටස් වල විල යනවනේ. එතකොට අපිට සැකයක් පැන නගිනවා මෙන්න මේ අඛණ්ඩ වර්ධනයේ අසාමාන්‍ය වර්ධනය ඇතුලේ මේ බ්‍රෝකර් ක්‍රෙඩිට්ස් ඒගොල්ලන් දුන්නු ණය නිසා පුම්බන ණය විසින් ඉහළ යෑමක් මිසක් සමාගම් විසින් ඇති කරන ලද ධනයේ ඉපීමක් නෙමෙයි මේ සිද්ධ වුණේ කියන කාරණය. ඒ වගේම ඊළඟ ගැටලුව තමයි මේ කොටස් වෙළඳපළ ඇතුලේ අපිට පෙනුණා විශේෂයෙන්ම මේ මෑත කාලයේදී කතන්දර නිර්මාණය කිරීම. ඒ කියන්නේ අපේ ආර්ථිකය ඉහළ යනවා කියලා කොළඹ පෝර්ට් සිටි එක ඔන්න ලොකු ආයෝජනයක් එනවා. තව මොකක් හරි කියලා සතියකට දෙකකට කතාවක් නිර්මාණය කරනවා, මිත්‍යාවක් ප්‍රබන්ධ කරනවා. මොකද මිත්‍යාවේ ගිලුණු සමාජයකට හරි ලේසි මේ කතා ගෙනියන්න. දැන් අපි Facebook එක ගත්තත්, YouTube එක ගත්තත් එවැනි groups ඉන්නවා ආයෝජකයන්ට කියනවා මෙන්න මේ හෙට මේ කොටස යන්නේ කියලා. එහෙම සාස්ත්‍ර කියන්න පුළුවන් නම් පුදුම ප්‍රශ්නයක්නේ. ආර්ථිකයේ කොටස් මිල ඉහළ යන්න ඕනේ සමාගමේ performance අනුව. නමුත් අපි දන්නවා ආයෝජනයේ මේ කොටස් වෙළඳපළට සම්බන්ධ වෙලා ඉන්න අය දන්නවා හැමදාම උදේ පාන්දර තමුන්ගේ ඒකට පොඩි මුදලකුත් ගෙවන්න වෙනවා. ගෙවපුවාම ෆෝන් එකට එනවා මෙන්න අද අහවල් කොටස තමයි ඉහළ යන්නේ. හෙට අහවල් කොටස ඉහළ යන්නේ. අද මෙයා ගන්නෙ මෙන්න මෙහිම කියලා. ඇත්තටම ඒක ඇත්ත බවට පත් වෙනවා පහුවදා උදේ බලපුවම. ඇයි? ඒ වැඩේ කරන්න කණ්ඩායම සෙට් වෙලා විශාල මුදලක් මේකට දාපු ගමන්ම ඒ කොටස තමයි ඉහළ යන්නේ. මම ඒ කොටස් වල නම් ගම් කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ අනවශ්‍ය ප්‍රසිද්ධියක් හෝ මේකක් ලැබෙන නිසා සමාගම් වලට කොටස් වලට. එතකොට ඒක ඇත්ත බවට මම දැනගත්තාම කිව්වේ එක ගියයි කියලා හෙට තව කතාවක් හදලා මම මේ රැල්ලේ යනවා. එතකොට මේ රැල්ල දිගින් දිගටම ගෙනියන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසියම් මොහොතකදී ගැටලුව පැන නැගුණාම තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ වගේම කොටස් වෙළඳපොළ විදේශීය ආයෝජකයෝ අයින් වෙලා යනවා අපිට විශ්වාසය නැහැ. ඒක ඩවුන්ග්‍රේඩ් කරලා තියෙනවා ලංකාව. ඒ වගේම තාමත් අපේ කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන්න විවෘත කරලා තියෙන කාල පරිච්ඡේදයේ සීමා සහිතයි. පුංචි ගැටලුවක් ආවොත් පැහැසෙනවා. පසුගිය සතිය ඇතුළතදී විශේෂයෙන් ආයෝජකයෝ කොටස් වෙළඳපොළටත් ඒ වගේම විනිමය සුරකුම් කොමිෂන් සභාවටත් පැමිණිලි කරා මේක ඇතුලේ යම් විකෘති කිරීමක් මැනිපුලේෂන් එකක් තියෙනවාද කියලා. ඒ මැනිපුලේෂන් එක මේ මිල ඉහළ යෑමීට අමතරව අපි දන්නවා මේ වෙනකොට කොටස් මිලදී ගැනීම සිද්ධ කරන්නේ ඉන්ටර්නෙට් එක හරහා, තාක්ෂණය හරහා. ඒ සඳහා සොෆ්ට්වෙයාර් භාවිත කරනවා. පහුගිය සති දෙක තුන ඇතුළතදීම කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙලා හිටපු අය දන්නවා මෙන්න මේ සොෆ්ට්වෙයාර්ස් උන්නු ගමන් නවතිනවා. එකපාර නවතිනවා. ගිය සිකුරාදා නැවතිලා පැය භාගයක් හමාරක් කොටස් වෙළඳපොළට සිද්ධ වුණා මේක නවත්තලා තියන්න. හැබැයි එන්නේ නවත්තන මොහොතේ සාමාන්‍ය ආයෝජකයෙකුට ගනුදෙනුවක් කරගන්න බැරි වුණාට විශාල ප්‍රමාණයකින් කීප දෙනෙක් ගනුදෙනු කරනවා. ඒතර තවත් සැකයක් පැන නගිනවා මේක හිතා මතාම මේ තාක්ෂණයත් භාවිත කරමින් ඇති හැකි අයට වැඩි මිලට කොටස් විකුණමින් ලාභ උපයන්නත් නැති බැරි සාමාන්‍ය ආයෝජකයෝ මේක ඇතුළට ගෙනල්ලා මිත්‍යාවක පටලවලා ඒකෙන් ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ට පාඩු විදින තත්වයක් ඇති කරගන්නද කියන තත්වෙත් එනවා. එතකොට එන්නේ සැකයන් එක්කම කොටස් විනිමය සුරකුම් සභාවට කොමිසමට සිද්ධ වුණා ගිය සතියේදී යම් ප්‍රකාශ නිකුත් කරන්න සමාගම් වලින් කරුණු විමසන්න මේ කොටස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යනවා ඔබ දැනුවත්ද මේක පිළිබඳ තොරතුරක් තියෙනවද මොකක්ද මේ කාරණේ කියලා. ඉතින් ඒ සමාගම් ගොඩාක් ඒවා සුරකුම් සභාවට කොමිසමට කියන්නේ අනේ අපි නම් දන්නේ නැහැ ඒක ඉහළ යනවා අපි ගාවෙම හංගිකත්තු මුකුත් තොරතුරු නැහැ කියලා. නමුත් ඒ සුරකුම් විනිමය සුරකුම් කොමිසම ඉදිරිපත් කළා මෙන්න මේ සමාගම් වල අපිට සැක සහිතයි කියලා කිව්ව නිසා සහ මේ తত্ত্বය දිගටම ආපු නිසා ඊයේ අසාමාන්‍ය විදියටම මේ කොටස් වෙළඳපොළ කඩාගෙන වැටුණා. අර හොඳට ආර්ථිකය හොඳයි අපේ තමයි 2021 දී බ්ලූම්බර්ග් ආයතනයෙන් පවා අපි සහතිකයක් ලබා ගත්තා. බ්ලූම්බර්ග් ආයතනයෙන් කිව්වා 2011 ජනවාරි 18 වෙනකොට 2021 වසරේදී අපි අපේ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ වැඩිම මිල දර්ශකයේ වාර්තා කළා ඒකක 7922ක් කියලා.
ඒක අපේ කොටස් වල බෙලේ ස්වර්ණමය අධීර විදිහට හඳුන්වන. ඒතර ස්වර්ණමය කියන්නේ ඒතරත් මැනිපියුලේෂන් තමයි 2011 දී උනේ. 2011යි 2014 වෙනිදා උපරිම අගය වාර්තා කළේ 7811යි. ඉන්නේ මිල දර්ශකයේ 7811 ඉක්මවා 7922ක් වාර්තා කළා. එතකොට ඇත්තටම පුදුමයක් නේද? ආර්ථික වශයෙන් ප්‍රශ්න තියෙන වෙලාවකදී මේ කොටස් මිල දර්ශකයේ 2021 වර්ෂයේදී ඉතිහාසයේ ඉහළම තත්වයට ගේම. ඉහළ යන. එතකොට බ්ලූම්බර්ග් ආයතනය කිව්වා ඒගොල්ලෝ දර්ශකයේ බලපුවම හරිනේ. 2021 දී වැඩිම ප්‍රතිශතයේ ප්‍රතිලාභය ලබා දී තියෙන කොළඹ කොටස් වෙළඳපොළ. ඉන්නකෝ ලෝකේ තියෙන හොඳම පර්ෆෝමන්ස් ප්‍රතිඵල පෙන්වන කොටස් වෙළඳපොළ තමයි ලංකාව කියලා. එතකොට සතියක් දෙකක් උඩ ගියා. හැබැයි කියලා සතියක් ගියේ නෑ. ලෝකේ නරකම කොටස් වෙළඳපොළත් එකම සතියක් දෙකක් ඇතුළතදී කොහමද ලෝකේ හොඳම වෙළඳපොළත් නරකම වෙළඳපොළත් වෙන්නේ. දැන් ගණන් හදලා බැලුවොත් ඊයේ මිල දර්ශකයේ කඩා වැටීම ඒකක 500ක් වුණා. දවස් දෙකක් ඇතුළත ඒකක 1000ක් කඩා වැටුණා. ඒක ගණන් හදලා බලපුවම 9000 8000 විතර ආපුවම තා විශාල අඩුවීමක් 10%ක 15ක අඩුවීමක්. එතකොට 10කට වැඩි අඩුවීමක්. එහෙනම් සති දෙකක් ඇතුළත ලෝකේ හොඳම කොටස් වෙළඳපොළත් ලෝකේ නරකම වෙළඳපොළත් බවට පත් වෙනවා නම් ඔබට සාමාන්‍ය බුද්ධියෙන් හිතන්න පුළුවන් නේද ඒ වෙළඳපොළ තත්වය මේක පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා නේද කියන එක විමසන්න. අපි මේකෙදි කියන්න උත්සාහ කරන්නේ මේ තීන්දුව තීරණ කතන්දර මැවීමේ අපිට පුද්ගලික දෙයක් නම් ඒ ආණ්ඩුව හෝ පුද්ගලයෝ හෝ තමුන්ගේ ගෙදරට ගිහිල්ලා ඒ දේවල් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙන්න මේ කරන ක්‍රියාවලියෙන් ඇතිවෙන අහිතකර ප්‍රතිඵලවලට මිල ගෙවන්නේ මේ සමස්ත ජනතාව. ඍජුවම මේකේ කඩා වැටුනොත් රුපියල් ලක්ෂ 2 බොහොම මහන්සියෙන් එකතු කරතු පෙන්ෂන් එකෙන් ඉතුරු කරතු සල්ලි ටික මේක ඇතුලේ දාලා ඒක නැති කර ගන්නවා පාඩු වෙන එක පැත්තක්. ඒ නිසාම ආපස්සට ඇති වෙන අවිශ්වාසය වෙළඳපොළ තුල ස්ථාපිත වීමෙන් ආයෝජනය එන්නේ නැති වෙනවා. ඒ වගේම ආණ්ඩුව දුවන්න මුදල් අච්චු ගැවුවට පස්සේ වෙළඳපොලේ බඩු බහඬ මිල ඉහළ යනවා. එහෙනම් වක්‍රාකාරයෙන් සමස්ත මහ ජනතාව තමයි අර ගන්න වැරදි තීන්දුවල මිල ගෙවන්නේ. ඒක යුක්ති සහගතද? සාධාරණද? එහෙම වෙන්න බෑනේ. දෙන්නේ තුන් දෙනෙක් ගන්න තීන්දුව වලින් සිද්ධ වෙන අහිතකර ප්‍රතිවිලාපය ප්‍රතිවිපාකයේ අතිබහුතර ජනතාවක් භුක්ති විඳිනවා. ඒ දෙන්න තුන් දෙනා පමණක් සුළුතර ප්‍රමාණයක් සල්ලි හම්බ කර ගන්නවා. ඉතින් මම හිතන්නේ මේක අපි ඉති විශේෂයෙන් සැලකිලිට භාජනය කළ යුතු තත්ත්වයක් ජනතාව ඒ වගේම මේ පිළිබඳ නියාමනය කරන ආයතන කොළඹ අපි කියනවා Securities Exchange Commission එක සුරකුම් හුවමාරු කොමිෂන් සභාව මේ පිළිබඳ මීටත් වඩා සැලකිලිමත් වෙන්නට ඕනයි කියලා. එතකොට මේ තාක්ෂණික බිඳවැටීම් මිත්‍යාව වැනි තත්ත්වයන්ගෙදී ඉදිරියේදී ඇත්තටම කොටස් වෙළඳපොළ තුල අර මම කලින් කිව්ව යම් රටේ තියෙන ආයෝජන එක තැනකට ගෙනල්ලා ඒවා ආර්ථිකය දියුණු කරන්න භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න තියෙන හොඳ විභවයත් නැති කරන තත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. තව විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕනේ මේ දැන් මේ කොටස් වෙළඳපොළ ඇතුලේ මෙවැනි තත්වයන් නිර්මාණය වෙනකොට නැති වටිනාකමක් හදනකොට රුපියල් 10ක වටිනාකම තියෙන කොටස 100ට 200ට 300ට 400ට ගියාම මම කලිනුත් සඳහන් කළා ඉහළට යන තාක් දුරට ගැටලුවක් නැහැ. පහළට එන්න ගත්තාම එහි වැටීමත් රිදීමත් ප්‍රබලයි. ඊයේ පෙන්눔 කළේ ඒකක දවස් දෙකක් ඇතුළත ඒකක 1000කින් ආපුවම සුළු ආයෝජකයන්ට දරාගෙන ඉන්න බෑ. ඒගොල්ලෝ ටක් ගාලා විකුණන්න පෙළවෙනවා, කලබල වෙනවා. එතකොට අහිමි වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි විමසිල්ලෙන් භාජනය කරන මේක විශේෂයෙන් මේ නයාමනය කරන ආයතන වලටත් ලංකාවේ ප්‍රධාන අරමුදල් තියෙන ආයතන වලටත් මේ පණිවිඩය කියන්නට ඕනේ මම. මොකක්ද මේ විදියට අසාමාන්‍ය විදියට කොටස් මිල ඉහළ ගියාම 2011-14 කාලේදී සිද්ධ වුණ දේ තමයි අපි කවුරුත් දන්නවා සුප්‍රකට බැඳුම් කර පිළිබඳ කරන ලද අර මේ ව්‍යවහාරික විගණන වාර්තාවෙත් මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. අසාමාන්‍ය ලෙස මිල ඉහළ ගියාට පස්සේ ඒ කොටස් ගන්නේ රටේ තියෙන අරමුදල් එක්ක EPF එක, ETF එක, ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක. එතන ඒවා කියලා කියන්නේ මහ ජනතාවගේ සල්ලි. එතකොට මහ ජනතාවගේ තනි පොකට් එකට විදිනවාට වඩා ලේසි
මහ ජනතාවගේ සල්ලි ඔක්කොම එකට එකතු කරලා තියෙන EPF එකට විදින එක. මහ ජනතාවගේ සල්ලි ලේ දහඩිය කඳුළු එකතු කරලා තියෙන EPF ETF එකට විදින එක. ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකට විදින එක. එවැනි ආයතන වලට මේක බලපෑම් කරලා බලහත්කාරකම් කරලා විකුණපු අතීතයක් අපිට තියෙනවා. නමුත් අපි විශ්වාස කරන ඒ වල ඉන්නේ ගොඩාක්ම දක්ෂ ආයෝජකේ ආයෝජන පිළිබඳ විශ්ලේෂණය කරන අය. ඒගොල්ලන් මේ පසුගිය කාලේ කොටස් වෙළඳපොළ පිළිබඳ අවධානයෙන් හිටියානම් තමුන්ගේ මුදල් ආයෝජනය කරා නම් EPF ETF ඉන්ෂුරන්ස් කෝපරේෂන් කියන ප්‍රධාන අරමුදල් මේ වෙනකොට කෝටි ප්‍රකෝටි ගාණෙන් හම්බ කරලා තියෙන්නට ඕනේ. අපි හිතනවා විශ්වාස කරනවා හම්බ කරලා ඇති කියලා. එහෙම නැතුව මේ අරමුදල් බිලි දෙනවා නම් ඒක මේ විශේෂයෙන් මේ නියාමනය කරන ආයතන සැලකිලිමත් වෙන්නට ඕනේ. බිලි දෙනවා නම් ඒක ජාතික අපරාධයක්. ඒගොල්ලොන්ට වග කියන්නට ඕනේ. එවැනි තත්වයකට පත් වෙනවා නම් බොහෝ දුරට එවැනි ඉඩ කඩකුත් මේ ඇති කරලා තියෙන කොටස් බුබුලේ තියෙනවා. එතකොට මේ තත්වය ඇත්තටම අපි පාලනය කරගත යුතුයි. මේක කාටත් පෙනෙන දෙයක් තමයි මේ අසාමාන්‍ය මිල ඉහළ යාමක්. එතකොට ඊයේ කඩා වැටෙනවා වගේ තව සතියක් දෙකක් ඇතුළේ කොටස් පිළ කඩා වැටෙන ගත්තොත් අපිට අර මේ කොවිඩ් වසංගතයත් හමුවේ තියෙන තත්වයේදී මන්ට තේරුම් ගන්න බෑ මොන වගේ තත්වයකට මුහුණ දෙන්න වෙයිද කියලා. මොකද අපි මතක තබා ගත යුතු දේ තමයි මහ ජනතාව මේ ගැටලුවට මුහුණ දෙන්නේ වැඩිපුරම ප්‍රමාණයක් අහිංසක ජනතාව, දුප්පත් ජනතාව මුකුත් කරගන්න බැරි ජනතාව. ඒ නිසා නියාමන ආයතන වලටත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් මේ පිළිබඳ ප්‍රාමාණික දැනුම තියෙන අයටත් මේ අපි මිත්‍යාවන් පෙන්නලා ඉවර වෙලා අපේ බැරිකම වහගන්න කොටස් වෙළඳපොළ මිල ඉහළ යනවා. අපි හරි පාරේ යන්නේ කියලා මේ මිත්‍යාව කරන්න එපා. එහෙම කිරීමෙන් වෙන හානිය විශාලයි. මොකද මේ ආර්ථිකය කඩා වැටුණොත් මම කලින් කිව්වා වගේ ඔබ මා ඇතුළු මේ සියලු දෙනාටමයි ගැටලුවට මුහුණ දෙන්නේ. ඒතර මේ தત્ත්වය බේරුම් කරගන්න නම් ඒ නියාමන ආයතනත් ඒ දැනුම තියෙන අය මැදිහත් වෙලා ක්‍රමිකව මේක පාලනය කරගෙන ක්‍රමවත් ක්‍රමවේදයකට එන්නට ඕනේ. මොකද කොටස් වෙළඳපොළක් අපි කියන්නේ නෑ අනවශ්‍යමයි කියලා. මොකද කොටස් වෙළඳපොළේ ගැටලු තියෙනවා. ඒ කොටස් වෙළඳපොළ වැදගත් වෙන්නේ ආර්ථිකයට දායක කරගන්න විදිහට ධනය ඒකරාශී කරලා නිෂ්පාදනය කරනවා නම් විතරයි. එහෙම නැතුව මේක සූදු තිප්පොළක් බවට පත් කරගත්තොත් ගැටලුවක් වෙනවා. කොටස් වෙළඳපොළ කියන්නේ ආයෝජනය කරන්න පුළුවන් තැනක්. ඒ ආයෝජනයේ නිසි ආයෝජනයක් වෙන්නට ඕනේ. නිවැරදි ආයෝජනයක් වෙන්නට ඕනේ. ඒ ආයෝජනයේ සැබෑ වටිනාකම් නිර්මාණය වෙන්නට ඕනේ. එහි ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. ඒවා සාධාරණ විදිහට යන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක සූදු තිප්පොළක් බවට පත් වෙනවා. අද තත්වයේදී මේ සියලු කාරණා සම්පින්ඩනය කරලා බලපුවම අපිට පෙනෙන්න තියෙන තත්වය තමයි මේ කොටස් වෙළඳපොළ සූදු පොළක් බවට පත් වෙලාද කියන කාරණේ. ඒ සඳහා තමයි සලකුණු පෙනෙන්නේ. ඒ වගේම අර මේ මම සඳහන් කරන්න කැමති මේ ආයෝජනය කියන වචනේත් පහුගිය කාලේ වැරදි විදියට පාවිච්චි කළා. විශේෂයෙන් නැගෙනහිර ජැටිය විකුණන්න යොදනකොට කිව්වා ආයෝජන කියලා. මහ ජනතාව අපි තේරුම් ගන්න ඕනේ අපි කරන ඕනෑම දෙයක් ඕනෑම කටයුත්තක් කැපකිරීමක් ආයෝජනයක් වෙන්න පුළුවන්. යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන. එතකොට ඕනෑම විකිණීමක් ආයෝජනයක් වෙන්න පුළුවන්. මොකද හැබැයි විකුණන කෙනාගේ පැත්තෙන් ආයෝජනයක් නෙමෙයි. කොළඹ නැගෙනහිර ජැටිය ගත්තත් ඒක ආයෝජනයක් කියලා පුනා කියන්න උත්සාහ කරා. නමුත් ඒක අපේ ආයෝජනයක් නෙමෙයි. ඉන්දියාවේ අදානි සමාගම හෝ ඉන්දියාවේ ආයෝජනයක්. ඒගොල්ලන්ට කුණු කොල්ලේට අඩු 탁සේරුවට මේ නැගෙනහිර පර්යන්තේ කොළඹ වරායි මිලදී ගත්තාම ඒගොල්ලන්ට ආයෝජනයක්. ඇයි? ගන්න මුදල වගේ දෙතුන් ගුණයක් ඉක්මනින් කෙටි කාලෙන් හම්බ කර ගැනීමත් දේශපාලන ආධිපත්‍ය පවත්වා ගැනීමත් කරන්න පුළුවන් නම් ඇත්තටම විශාල ආයෝජනයක් ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ පැත්තෙන් ආයෝජනයක්. නමුත් අපිට මොනවද ලැබෙන ප්‍රතිඵලය කියන කාරණේදී විශාල ගැටලුවක් නිර්මාණය වෙනවා. එතෙන්දිත් මේ තනි අපි කොළඹ වරායෝ වෙනත් එකක් විදියට විරෝධයට වඩා ඇත්තටම අද අනුගමනය කරන ප්‍රතිපත්තිය ඇතුලේ මේ සමස්ත ජාතික ධනය කාට හෝ පවරමින් විකුණා කෑමේ ප්‍රතිපත්තියක් තියෙන්නේ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඇත්තටම ඔබ ආයෝජනය කරනවා නම් ආණ්ඩුවට ආයෝජනය කරන්න ඕන නම් ඒ ආයෝජන සඳහා කැඳවිය යුත්තේ විදේශීය ආයෝජකයන් අපේ භාණ්ඩා සේවා නිෂ්පාදනය වැඩි කරන්න, අපේ තාක්ෂණය ඉහළ යන්න, අපේ ආර්ථිකය දියුණු කරන්න, මේ ඇතුළට ගෙන්නන්න විශේෂ සමාගම් අලුතෙන් හදන්න, බඩු මුට්ටු හදන්න. ඒ ආයෝජන තමයි ආයෝජන වෙන්නේ. නිසා මහ ජනතාවගේ නොදැනුවත් භාවයත් මහ ජනතාව මුලා කිරීමේ හැකියාවත් පාවිච්චි කරමින් මේ වචන හරමයන් පෙන්නලා මේ වැරදි ප්‍රතිපත්තියක් යනවා. ඒක ඊටාම ගැටලු සහගත සත්‍යයක්. විශේෂයෙන් ලංකාවේ ජනතාව එහෙම නොවිය යුතු ජනතාවක්. මේ බුද්ධිමත් ජනතාවක්. ඔබට හොඳ හකුරු හැකියාවක් තියෙනවා. 80 ගණන කකුරු හැකියාවක් තියෙන ජනතාවක් අපි මෝඩයන් බවට පත් නොවිය යුතුයි. මේ විදිහට අපි රැවටීමට ලක් වෙනවා නම් මේ රැවටි කාල වැඩේ තවත් চিරත් කාලයක් පවත්වාගෙන යනවා. ඒ නිසා මේ මිදෙන්න නම් අපි දැනුවත්භාවයෙන් කටයුතු කරන්න ඕනේ. මේ මුලාවේ නොවැටෙන්නට ඕනේ. විශේෂයෙන් එතකොට මේ කොටස් වෙනදබල තත්ත්වයේදී අපි කළ යුතු කාරණේ බවට පත් වෙන්නේ මේක මැදිහත් වී පාලනය කර ගැනීමක්. එහෙම පාලනය කර ගැනීමක් නුනොත් ඉදිරියේදී
අපිට කියන්න බෑ මෙතනින් ඇති වෙන අහිතකර ප්‍රතිවිපාකය කුමක් වෙයිද කියලා. හැබැයි එක දෙයක් නිශ්චිතව කියන්න පුළුවන් මේ ඇතිවෙන අහිතකර ප්‍රතිවිපාකවල වැඩි බරපංගුව දරන්නේ ඔබ සාමාන්‍ය ජනතාව. අර අවස්ථාවාදී ආයෝජක එක දවසට දෙකට මිලියන බිලියන ට්‍රිලියන ගණන් හම්බ කරනවා. ඒ සම්බ කරාට පස්සෙත් ඒ සල්ලි නැවතත් ආය අපේ රටේ ආයෝජනය සඳහා යොදනවා වෙනුවට ඒවා පිටරට බැංකු ගිණුම් වලට යන්නේ. ඒතකොට මෙතෙන්දි මම මතු කරන්න කැමති ආර්ථිකමය කාරණයක් විදිහට මේ පුම්බපු පිම්බිල්ල මේ බුබුල අනවශ්‍ය විදිහට ගිහින් කඩා වැටීමෙන් ආර්ථික පරිහානියක් වගේම සමාජ පරිහානියකුත් සිද්ධ වෙනවා. විශාල ගැටලුකාරී තත්ත්වයකුත් සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වයෙන් මිදෙන්න නම් ඔබ දැනුවත් වෙන්න ඔබ කියන්නේ අර කියන දේ මත පමණක්ම විශ්වාසය කරලා කටයුතු කරන්න එපා. තොරතුරු එක්රැස් කරන්න, විචක්ෂණශීලී වෙන්න, කරුණු කාරණා විශ්ලේෂණය කරලා ඒ පිළිබඳ දැනුම තියෙන අයගේ තොරතුරු අරගෙන කටයුතු කරන්න. එහෙම කළොත් අපිට මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. මේක අවසානයේදී කොටස් වෙළඳපොළට පමණක් සීමා වෙන්නේ නැහැ. සමස්ත ආර්ථිකයටම බලපානවා. බොහොමත්ම ස්තුතියි.